එතකොට මේ සූත්‍රය හොයන්න මුලින්ම සුරාජ්ගේ සාමාන්‍ය ලකුණු ලබා ගැනීම සූත්‍රය තමයි ලියන්න ඕනේ. සුරාජ්ගේ සාමාන්‍ය ලකුණු ඒ කියන්නේ මෙන්න මේ අපිට දීලා තියෙන එකට අදාළව ඔව් සුරාජ්ගේ සාමාන්‍ය ලකුණු හොයන්නයි ඕනේ. ඔව් පුතාලගේ මම උත්තර වලට ගියොත් නෙත්මින් පුතාගේ තියෙනවා ඔව් සම් B6 to D6 බෙදීම 3 කියලා තියෙනවා. ඊට පස්සේ ආපස්සට අපි ගියොත් හිරුනිදුවගේ ඔව් සාමාන්‍ය සම් B6 to D6 කියලා තියෙන දුව එතන සමානයි ඒක හදාගන්න පුතේ හිරුනි ඒක සම් එක විතරක් නෙමෙයි අහන්නේ සාමාන්‍ය ලකුණු අහන්නේ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇවරේජ් ෆන්ක්ෂන් එක. පුතේ සාමාන්‍ය ලකුණු හොයන්න අපි පාවිච්චි කරන ඇවරේජ් ෆන්ක්ෂන් එක. හැබැයි මෙතනදී මේ ඇවරේජ් කියන එක වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව මේ ඇබ්සන්ට් කියලා තියෙන නිසා. ඒක නිසා තමයි මේක සමහර කට්ටිය උත්තරෙන් කෙලින්ම බලලා දානවා. නමුත් ඒක එහෙම කරන්න එපා. මේක කරන්න පුළුවන් දේ තමයි උත්තරේ එන්න ඕනේ සම් පුතේ අපිට ගත්තොත් B6 ඉඳන් D6 මේක බෙදන්න ඕනේ 3. මේක ඇත්තටම ඇවරේජ් කියලා දැම්මම හරිය ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඇබ්සන්ට් කියලා තියෙන එක. මේ ඇබ්සන්ට් කියන වචනේ ඒක වචනයක් ටෙක්ස්ට් එකක් හින්දා ගන්නෙ නේ පුතේ. ඒකයි හේතුව. එතකොට හිරුනි දුවගේ උත්තරය හදාගන්න පුතේ එක සමාන සම් B6 to D6 divide by 3. හරි. අතරම කිව්වොත් තනි සූත්‍රයක් මේකට තියෙනවා. නමුත් මේකෙදි ඒක ගන්න බැරි එක තමයි තියෙන්නේ. හොඳයි. දෙක කොටසට යමු. අපි දෙක කොටසේ අපිට දීලා තියෙනවා AB යනුව තෙතමනය සහ උෂ්ණත්ව සංවේදක වෙනවා. තෙතමනය සහ උෂ්ණත්ව සංවේදක තියෙනවා. ABC සමග අනුව ක්ෂේත්‍ර ජලය සැපීමේ සඳහා සංඥාව ලබා දෙනවා. ප්‍රතිදාන සංඥාව 1යි ජල සැපීමට අදාළව. ජල සැපීම විවෘත වන අතර සීරුනම් සැපීම විවෘත නොවේ. තෙතමනය වැඩි 1යි උෂ්ණත්වය වැඩි 1යි. අත්යුරු සුචය මෙතන සුචයකුත් තියෙනවා පුතේ. ඒක 1යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට දීලා තියෙනවා අපි චුට්ටක් බැලුවොත් අපි ගත්තොත් A කියන්නේ තෙතමනය සිංහල ක්‍රෝමික ටයිප් කරන්න බැහැ පුතේ. එතකොට ඒක එන්නේ තෙතමනය තියෙනවා. ඊට පස්සේ B කියන එක අපිට තියෙනවා උෂ්ණත්වය. C කියන එක තියෙනවා මැනුවල් ස්විච්. මැනුවල් ස්විච් කියන්නේ ස්විච් කියන එක. එතකොට වෙන්නේ තමයි ජල සැපියුම සපයන්න නම් ඔව් දැන් මේකේ තියෙන තෙතමනය වැඩි නම් 1යි. මේකේ තියෙනවා කොටස් දෙකක්. වැඩි නම් 1යි. උෂ්ණත්වය වැඩි නම් ඒත් 1යි. සුචය වැසිලා නම් ක්ලෝස් නම් 1යි කියලා. ස්විච් එක ඔන් කරා කියන එකනේ ක්ලෝස් කරා කියලා කියන්නේ. ඒතර මේකේ වෙන්න ඕන දේ තමයි තෙතමනය අඩු. තෙතමනය අඩු කියන්නේ මේක 0 වෙන්න ඕනේ. A 0 වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කියන්නේ B අපි 1 වෙන්න ඕනේ. හෝ මේ දෙක හරි. ඒ කියන්නේ මේක සහ අඩු සහ උෂ්ණත්වය වැඩි හිට.
ඒ කියන්නේ මේ දෙක උෂ්ණත්වය අඩු තෙතමනේ අඩු වෙලා උෂ්ණත්වය වැඩි. ඒ කියන්නේ මේ දෙකම and කියන එක වෙන්න ඕනේ. හෝ ඒ කියන්නේ මේ දෙක හරි. ඒ කියන්නේ මේක එනවා. අපිට මේකෙන් ගන්න පුළුවන් මේක එනවා. ඊට පස්සේ එහෙම නැත්තම් එහෙම නැත්තම් ස්විච් එක වැසී තියෙනවා නම් ඒ කියන්නේ C1යි නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි? එහෙම වුණොත් ජල සැපයුම එකයි. ක්‍රියාත්මක වෙනවා කියන්නේ ජල සැපයුම එක වෙන්න ඕනේ. එහෙනම් එක වෙන්න නම් අපි කොහොමද ලියන්නේ කියලා තමයි තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ABC මොනවා වුණොත්ද වෙන්න ඕනේ කියලා. එතකොට මේ අගයන් ටික අපි දෙන්න ඕනේ. අපිට තියෙනවා මෙතන බිඳුව right. එහෙනම් මෙතන බිඳුව මෙතනත් බිඳුව. එහෙනම් ප්‍රතිදානය අනිවාර්යයෙන්ම බිඳුවයි. බිඳුව වුණොත් මේක බිඳුවයි මේක එකයි. හැබැයි ප්‍රතිදානය එක වෙන්න ඕනේ. ඇයි C1 වෙන හින්දා. දැන් අපි කිව්වා වෙන්න ඕනේ දේ තමයි මෙතනම අපි ලිව්වොත් A බිඳුව වෙලා සහ B එක වෙලා හරි මේකත් එක්ක මේ දෙකෙන් එකක් එක්ක C1 වුණොත් තමයි එන්න ඕනේ. ඔක තමයි අපිට එන්න ඕන එක තියෙන්නේ. එහෙනම් දැන් මෙතනදී අපි ගත්තා මෙතනින් ගත්තට පස්සේ එහෙනම් අපිට ඊළඟට එනවා බිඳුව ඊට පස්සේ එක මෙතන බිඳුව. එතකොට දෙකෙන් බිඳුවයි B එකයි වුණොත් වෙන්න ඕනේ කියලා අපි කිව්වා. එහෙනම් මේක එක වෙන්න ඕනේ. ඇයි A බිඳුවයි B එකයි මේ දෙකම වෙනවා. එහෙම වුණොත් වෙන්න ඕනේ. හරි. C නොවුණත්. ඊට පස්සේ මේක බිඳුවයි මේක එකයි මේක එකයි. ඒ කියන්නේ මේකත් අය වෙන්න ඕනේ නේ. මොකද දෙකම වෙනවනේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ඊළඟ පේලියට ගියොත් 1 0 0 ඒක ඒ කියන්නේ ඒක මේ දෙකම එන්නේ නැහැ නේද මේක 0 වෙන්න ඕනේ ඊට පස්සේ මේක 0 මේක 1 වෙන්න ඕනේ එහෙනම් මැනුවල් ස්විච් එක 1 වෙච්ච නිසා අර මොන වුණත් එක වෙනවා ඊට පස්සේ 1 මේක 1 0 වුණාම මොකද වෙන්න ඕනේ කියලා බලන්න ඕනේ. එතකොට මේ දෙක දෙපැත් දෙකම වෙන්නේ නැහැ නිසා මේක 0 වෙන්න ඕනේ. ඊට පස්සේ 1 1 1 අන C එක වෙච්ච හින්දා මේක එක වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි වකුව ක්‍රියාත්මක වෙන්න ඕනේ. පුතාලගේ උත්තර වලට ගියොත් ABC කියන එකේ එන්නේ නැහැ නේද? කවුද? හිරුනිදුව. පුතාගේ උත්තරේ බලන්න පුතාගේ තියෙන්නේ A බිඳුවයි B බිඳුවයි C බිඳුවයි අනික හැම එකේදීම දූ එක කියලා අරන් තියෙනවා. අපි බලමු දුවගේ එක හරිද කියලා බිඳුවයි කියවත් 3යි. ඔව් ඊට පළවෙනි ටිකම හරි. ඊට පස්සේ A එක වුණාම ඒක වෙලා ඔව් A එක වුණොත් මේ එකක්වත් වෙන්නේ නැහැනේ B A බිඳුවයි B එකයි දෙකම වෙන්න ඕනේ. නේද හිරුනි? පුතාට මං කියන එක ඇහෙනවද පුතේ? හිරුනි දුව? හරි පුතේ. එහෙනම් ඒක හදා ගන්න. මොකද මේක කියලා තියෙනවා. තෙතමනේ අඩු නම් ඒ කියන්නේ මේ බිඳුව වෙන්න ඕනේ. සහ උෂ්ණත්වය වැඩි වෙන්න. බිඳුව එක වුණොත් විතරයි එන්නේ. ඒතකොට බිඳුව එක වෙන අවස්ථා දෙකක් තියෙනවා. මේ දෙක එක වෙනවා. එහෙම නැත්නම් C එක වෙලා තියෙනවා. C එක වෙච්ච අවස්ථා හතරක් තියෙනවා. ඒ ඔක්කොම එකතු වුනහම අවස්ථා පහක් තමයි එන්නේ. දුගේ තැන් දෙකක් තියෙනවා පුතේ උත්තරේ හදාගන්න.
අපි නෙත්මින්ගේ උත්තරයට යමු. ඔව් නෙත්මින්ගේ උත්තරේ හරි නේද? හරි. නෙත්මින්ගේ උත්තරේ හරි. right. ඊට පස්සේ කියනවා තාර්කික පරිපතයක් ඇඳ දක්වන්න කියලා. එහෙනම් මෙන්න මේකෙදී එන පරිපතයක් අත දක්වන්න ඕනේ. අපි මේකේ ආදාන විදිහට දැක්වුවොත් ප්‍රතිදානය අපිට කියන්න පුළුවන් සමානයි මේ තියෙන්නේ A bar A dash n කියන්නේ ගුණිතය b plus c කියලා තමයි පුතේ එන්න ඕනේ. A bar b plus c කියලා තමයි එන්න ඕනේ. ඒතර A bar b plus c කියන එක අපි පරිපතයක් විදිහට අඳින්න ගියොත් අපිට අවස්ථා තුනක් එන්න ඕනේ. අපිට A තියෙනවා ඊට පස්සේ B ඊට පස්සේ C තියෙනවා. එතකොට A bar කියලා කියන්නේ මෙතන පුතේ අපිට not ගේට්ටුවක් එන්න ඕනේ A bar. ඒකයි B වල ගුණිතය කියලා කියන්නේ මේ දෙක සම්බන්ධ වෙන්න ඕනේ AND ගේට්ටුවකින්. ඊට පස්සේ C එක ගත්තාම මේ දෙක එකතු වෙන්න ඕනේ. ඔව්. මොකක්ද දෙන්න ඕනේ මේකත් සටහන් කරන්න හිරුණි හදාගන්න. O ගේට්ටුව කියන්න ඕනේ. ඒතර ජල සැපයුම කියන එක එන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒතර A bar B ගුණිතය සහ plus C කියන එක එන්න ඕනේ. හරි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අපි හදාගත්තා. නෙත්මින්ගේ පුතේ හරි උත්තරේ ඒ ප්‍රශ්නේ ඔයා හරියට කරලා තියෙනවා. බොහොම හොඳයි. right. හිරුනි මට කියනවා මේක සටහන් කරලා ඉවරලා මට කියන්න මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. හරි සර්. හොඳයි පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට යමු අපි එහෙනම්. පහත දැක්වෙන්නේ වදන් සැකසුම් මෘදුකාංග මගේ නිර්මාණය කර ඇති ලේඛනයකි. එය පදනම් කරගෙන අසා ඇති ප්‍රශ්න වල පිළිතුරු සපයන්න අපිට සටහනක් දීලා තියෙනවා පුතේ. ඒ ලෙස නම් කර ඇති මාතෘකාව හැඩසව් කිරීම සඳහා යොදා ගන්න මෙවලම් 4ක් කියන්නේ කියලා තියෙනවා. මේ ඒ වලදී පාවිච්චි කරන දේවල් 4ක් මොනවද කියලායි අහන්නේ. නෙත්මින් පුතා කියලා තියෙනවා bold හරි, underline හරි, italics හරි, font size එකත් ගන්න පුළුවන්. අපිට ඇත්තරම කියනනම් මේ A කියන එක හදන්න කීපයක් ඉන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් එහෙනම් A කියන එක අරන් තියෙන්නේ bold ඊට පස්සේ underline italics font size right center line කියන එකක් ගන්න පුළුවන්. right මේ ඔක්කොම එක ගන්න පුළුවන් කරුණු 4යි පුතේ අහන්නේ. හරි right අපිට ඊට පස්සේ අහනවා බලමු අපි හිරුනි දුවගේ උත්තර ගත්තොත් bold underline italic font කියන එක තමයි තියෙන්නේ. හොඳයි. අපි B කියන එකට යමු. B C D E යන ඒවායින් පෙන්눔 කරන දේ සකස් කිරීමට හෝ එම ආකාරයේ හැඩසව් කිරීම භාවිත කරන මෙවලම් මොනවද කියන එකයි අහන්නේ. ඔව් B කියන එකේ තියෙන්නේ අපොතේ මේක ලියා ගන්න හිරුනි. හරි උත්තරේ එන්න ඕන පුතේ මේ ෆීචර් එකට අපි කියන්නේ drop cap කියලා. මම මේක මේ උත්තර ලියාගෙන ඊට පස්සේ මම පෙන්නන්න. drop cap කියලා කියන්නේ. මේ ක්‍රමයට සාමාන්‍ය අපි නවකතාවල එහෙම ආරම්භයේදී මේ
ප්‍රධාන පළවෙනි අකුර විශාලව දක්වන එක අපි වර්ඩ් වලදී ෆීචර් එක විදිහට හදන drop cap කියන එක. font size bold නෙවෙයි. right. ඊට පස්සේ D මේ bullet list sorry අපි sorry B තියෙනවා. හරි. drop cap කියන එකයි මේක නේ. එහෙම නැත්නම් drop capital කියන එකයි මේ තියෙන B. C කියලා කියන්නේ අපි picture අපිට ඒක කීපයක් ගන්න පුළුවන් ඕන නම් insert picture කියන එක ගන්න පුළුවන් පුතාලට ඕන නම් ඊට පස්සේ size කියන එක ගන්න පුළුවන් text wrapping ගන්න පුළුවන් මොකද text එක එහා පැත්තේ තියෙන ඉඳ text wrap කියන එක ගන්න පුළුවන් මේ ඕන එකක් ගන්න පුළුවන් ඊට පස්සේ B A B C D මේක bullet list වෙන්න ඕනේ සහ E අපිට ඒක පුතේ බෝඩ වෙන්නත් පුළුවන් ෂේප් වෙන්නත් පුළුවන් බෝඩ එකකිනුත් ගන්න පුළුවන් එහෙම නැත්නම් ෂේප් එකකිනුත් ගන්න පුළුවන් හැඩතලයකිනුත් අපිට මේක ගන්න පුළුවන් එහෙනම් මෙන්න මේ උත්තර ටික තමයි එන්න ඕනේ දෙවෙනි එකට හරි අපි බලමු දෙන්නගේ උත්තර කොහොමද තියෙන්නේ කියලා. ඔව්. දූ ඒ ටිකේ උත්තර ටික හරියට හදාගන්න. B කියන එක එන්න ඕනේ drop cap. C insert picture. එහෙම නැත්නම් text wrap ඒ වගේ දෙකකින් එකක්. D bullet list. ඔව්. E හරි දුවගේ බෝඩ් කියන එක හරියට ඇවිල්ලා තියෙනවා. අපි netminගේ උත්තර වලට ගියොත් B drop capital හරි insert picture text wrap size bold පොතේ size bold කියන එක ප්‍රශ්නයක් text wrap එක හරි insert picture හරි bold කරනවා කියන්නේ මේක picture එකක් නිසා ඒකේ bold කරන්න දෙයක් නැහැ කියලා මම හිතන්නේ සර් මම හිතන්නේ මේ අකුරුත් ලියලා තියෙනවා නෑ එතන පොතේ සම්පූර්ණ picture එකක් නේ තියෙන්නේ හරි පුතා ඒක ගන්න එක හරි මම හිතන්නේ ඔයාගේ bold එක ඇරෙන්න ඉතුරු ටික ගන්න පුළුවන් උත්තරේ විදිහට D bullet list hari, E shape hari, මං කියව බෝඩ කියන එකත් ඕනනම් ගන්න පුළුවන් කියලා. right. ඊළඟ ප්‍රශ්නට යමු. ඉහත ලේඛනයේ වලාකුළු පරිගණක සංකල්ප ඊට කලින් පුතේ මම හිරුන්ට කියව එක පෙන්නන්න කියලා drop cap. ඉන්න පුතේ මම ඩොකියුමන්ට් එකක් අරගෙන පෙන්නන්න ඒක පොඩ්ඩක් ෂෙයා කරගෙන right mama පොතේ sharing එක change කරන drop cap එක පෙන්නලාම ඉන්න word interface එක පුතාලට පේනවනේ ඔව් word interface එක පේනවා ඔව් ඒකේ පොතේ දැන් මෙන්න මේ වගේනේ තියෙන්නේ drop cap කියලා කියන්නේ මේකේ පළවෙනි අකුර විශාලව ගන්න හරි එතකොට අපි යන්න ඕනේ insert එකේ මෙන්න මෙතන තියෙනවා drop capital කියන එක අපි කෙටියෙන් කියන්නේ drop cap කියලා මේක ක්‍රම කීපයක් තියෙනවා මෙන්න මේ විදිහට අපි පළවෙනි එක select කරපුවම පුතාලට පේනවා පළවෙනි අක්ෂරේ විශාලවට එනවා මේකට තමයි අපි drop cap කියලා කියන්නේ ඊළඟට මේක වටේ ඉරාඳි ඉන්න පුතාලට මේක මුලට යන්න පුළුවන් home සහ බෝඩර් එකක් දාන්න පුළුවන් වටේට outside border කියන එක මේ විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්තම් තමයි මම කිව්වේ අර shape කියන එක දාන්න පුළුවන් කියලා. borders and shading වලට ගිහලා මේක පුතාලට අවශ්‍ය විදිහට change කරගන්න පුළුවන් කොයි විදිහටද එන්න ඕනි කියන එක. ඒකට border එක
අපිට ඕන එකක් මේක වටේ එන්න ඕන විදිහ ඩිසයිඩ් කරලා සිලෙක්ට් කරන්න පුළුවන් පුතේ. හරි. ඊට පස්සේ වර්ණයක් දෙන්න ඕන නම් ඇත්තටම අපිට වර්ණයක් පවා මේකෙදි දෙන්න පුළුවන් පැරග්‍රාෆ් එකට ඔය විදිහට දෙන්න පුළුවන්. හොඳයි පුතේ මං හිතන්නේ ඒක තමයි මට කියලා දෙන්න ඕනේ. right. පේපර් එක පාරක් මම ෂෙයා කරොත් අපි කතා කරමින් හිටියේ වලාකුළු පරිගණක සංකල්පය ගැන. පුතාලා දන්නවා දැන් අද වෙනකොට අපි ගොඩක් software මෘදුකාංග අපි ඉන්ස්ටෝල් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අපිට අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් Word වෙනුවට ගොඩක් වෙලාට Google Doc එහෙම නැත්නම් Office 365 වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉහත ලේඛනයේ වලාකුළු පරිගණක සංකල්පයෙන් නිර්මාණය කරන ලද්දේ නම් එයින් අත්වන වාසි දෙකක් අහලා තියෙනවා. ඔව් නෙත්මින් පුතා කියලා තියෙනවා මෘදුකාංග සඳහා වියදම අවම වීම නඩත්තු ගැටලු මතු නොවීම කියලා උත්තර දෙකම හරි පුතේ. එකක් තමයි වියදම කියන්නේ ගොඩක් වෙලාවට මේ ඔන්ලයින් software අපිට නොමිලේ ලබා ගැනීම හැකියාව තියෙන. ඒතකොට අපිට මිලදී ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මේ මෘදුකාංග නඩත්තු කටයුතු අපි කරන්න අවශ්‍ය නැහැ. අදාළ ආයතනයේ සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට Google Doc කියන එක ගත්තොත් අපිට Word document එක online හදන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම ඒකත් පෙන්නුවොත් වින්ඩෝ එකක් ගන්න පුතාලට ෂෙයා කරන්න මේකත්. අපි ස්ක්‍රීන් එක ෂෙයා කරොත් මම ස්ක්‍රීන් එක ෂෙයා කරා. පුතාලට යන්න පුළුවන් docs.google.com වලට මේකට ගිහපුවහම මේකේ blank document එකක් පටන් ගන්න පුළුවන්. මේක online සම්පූර්ණ ඔයාලට පේනවා ඇති Word වගේම ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය එකක් අර කලින් වගේම එකතු කරන්න පුළුවන්. එතකොට දැන් මේක උනා අර අපි කලින් කතා කරපු විදිහේම නිර්මාණයක් කරන්න පුතාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ පැරග්‍රාෆ් එක ටයිප් කරනවා කියන අදහස දෙන්න ගියේ. සහ අපි අර ඉන්සර්ට් කියන එකේ අපිට අවශ්‍ය දේවල් ඒ විදිහටම පාවිච්චි කරන්න තියෙනවා එක එක ක්‍රමයට. හරි. පුතාලට මේ ඕන හැම දෙයක්ම ඒක අයිකන්ස් විදිහට මේකේ තියෙනවා. තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු alignment එකක් ඕන නම් දෙපැත්ත හා සමානව කියන එක ඔය හදා ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේ තියෙනවා මේකේ අපි ඉගෙන ගත යුතු දේවල් කොහොමද අපි මේවා ගන්න කියන එක තියෙනවා. ටෙක්ස්ට් එක දෙන්න පුළුවන් කොයි විදිහට දෙන්න ඕනේ කියලා. bold underlines, strikeouts, superscript, subscripts, right? ඒ වගේ අපිට අවශ්‍ය විදිහට මේක සකස් කරගන්න පුළුවන්. columns මේ ඔක්කොම මේ bullets ඒ ඔක්කොම ටික පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. charts වර්ග තියෙනවා. ඊට පස්සේ equations පුළුවන්. අපිට තව tools ගත්තාම grammar, word count මේ හැම එකක්ම අපිට මේ අපි සාමාන්‍ය word වල පාවිච්චි කරනවා වගේම පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේම තමයි තව තියෙනවා office 365 කියලා. මේකත් මේ තව උදාහරණයක්. අපිට office software එකට log වෙන්න පුළුවන්. අපි log වෙලා අපිට යන්න පුළුවන් මොකක්ද අවශ්‍ය වෙන්නේ කියලා. 365 යන්න පුළුවන්. මගේ පාස්වර්ඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා පුතේ. බලමු මේකේ වෙනත් account එකක් නෑ. ඔව් පාස්වර්ඩ් එක පුතේ ඒකේ ප්‍රශ්නේ මට මතක නැහැ. පාස්වර්ඩ් එක කොහොමද කියලා docs වගේම තමයි මේක දෙන්නේ. හොඳයි. එහෙනම් එක වාසියක් තමයි ඕනෑම තැනක ඉඳන් අපිට සම්බන්ධ වීමේ හැකියාව තියෙන. ඒ වගේ මෘදුකාංග ගත්තොත් මම කිව්වා Office 365 හරි. මෘදුකාංග අහලා තියෙන ඊළඟ ප්‍රශ්නේ අපිට කියන්න පුළුවන් Google Docs
එහෙම නැත්නම් Office 365 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ වාසි ඒක netminගේ හරි මං හිරුණගෙත් බැලුවොත් හිරුනි දුවගෙත් අපිට දීලා තියෙන උත්තර මොනවද කියලා. ඔව් දුවේකේ උත්තර ලියන්නේ ලියා ගන්න එක. වලාකුළු පරිගණක සංකල්පයෙන් වෙන වාසි දෙකක් කියලා තියෙනවා. වාසි දෙකක් ලියා ගන්න. එකක් තමයි අවශ්‍ය ඕනෑම තැනක සිට අවශ්‍ය ඕනෑම උපකරණයක් හරහා අපිට මේ ලේඛන නිර්මාණය කරන්න පුළුවන්. මෘදුකාංග වලට යන වියදම අඩුයි. නඩත්තුව අවමයි කියන එක ලියා ගන්න පොතේ ඒක ලේසි. හරි එහෙනම් කරුණු තුනක් කිව්වා. වලාකුළු පරිගණක සංකල්පය පාවිච්චි කරාම ආයත වෙන වාසි දෙකක්. මෘදුකාංග දෙකක් මම කිව්වා Google Docs සහ Office 365 කියන එක තමයි උත්තර විදියට අපි ගන්න ඕනේ. හිරුනි උත්තරේ ලියාගෙන ඉවර නම් මට කියන්න අපි ඊළඟ එකට යමු. වලාකුළු පරි හරි පුතේ. අපි ඊළඟ ප්‍රශ්න යමු. 4 වෙනි ප්‍රශ්නේ අහන්නේ. 4 වෙනි ප්‍රශ්නේදී අහනවා පුතේ ප්‍රාථමික මතකය බෙදෙන වර්ග 3 මොනවද කියලා අහලා තියෙනවා. පුතාලා දන්නවා ප්‍රාථමික මතකය අපිට කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි වාරක මතකය. එහෙම නැත්නම් නිහිත මතකය කියලා කියන වාරක මතකය. වාරක මතකයෙන් වෙන්නේ මධ්‍යම සැකසුම් ඒකකයට නිතර අවශ්‍ය වෙන දත් අපි රඳවා තබා ගන්න එක. ඊට පස්සේ පතන මාත්‍ර මතකයේ එහෙම නැත්නම් ROM read only memory පරිගණකය අපි ආරම්භ කරනකොට ඒ අවශ්‍ය වෙන මෘදුකාංග තැන්පත් කරලා තියෙන්නේ. අපි කිව්වා BIOS කියලා basic input output system කියලා. ඊට පස්සේ තියෙනවා RAM එක සසම්භාවී පිවිසුම් මතකය. එතන මධ්‍ය සැකසුම් සේකඩේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දත්ත රඳවා ගැනීමට තමයි මේක පාවිච්චි කරන්නේ. පුතාලගේ උත්තර බැලුවොත් සසම්භාවී පිවිසුම් මතකය හිරුණිගේ උත්තරේ සකස් කිරීමට යොමු කරන තාවකට හරි. පතර මාත්‍ර මතකයේ මෙහි ඇති දත්ත පරිගණකයේ විදුලි නැති විට මැකියාම වලකී ඒක ලියා ගන්න පුතේ. පරිගණකයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන වැඩසටහන තැන්පත් කරලා තියෙන්නේ පතන මාත්‍ර මතකයේ. වාරක මතකය කියන්නේ CPU සහ RAM අතර අතරමැදි ලෙස කටයුතු කරන එක හරි පුතේ. එහෙනම් හිරුනි දෙවෙනි එකට ලියා ගන්න පතන මාත්‍ර මතකයේ යටතේ ලියා ගන්න පරිගණකයේ ක්‍රියාත්මක අවශ්‍ය වැඩසටහන තැන්පත් කරන්නත් එක්ක තමයි පතන මාත්‍ර මතකයේ අපි පාවිච්චි කරන්නේ. හොඳයි අපි netminගේ උත්තරයට ගියොත් මේකේ කියලා තියෙන වාරක මතකය මට පැහැදිලි නැහැ පුතේ වගේ මධ්‍යම සැකසුම එකේ මගින් නිතර භාවිත නැත රඳවා ගැනීම හරි පරිගණක ආරම්භ අවස්ථාවේ ක්‍රියාත්මක වන දත්ත තබා ගැනීම සසම්භාවී ප්‍රවේශ මතකයේ මධ්‍ය සැකසුම එකම ක්‍රියා කිරීමට ඇති දත්ත රඳවා ගැනීමට කියන එක උත්තර විදිහට දීලා තියෙනවා. පුතාගේ උත්තර ටික ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ දෙවෙනි එක පරිගණකයේ කෙවෙනි සම්බන්ධ රූප සටහනක් පහත දැක්වේ කියලා තියෙන. එහි ABCDEF නම් කර කෙවෙනි සම්බන්ධ කර එක් උපක්‍රමය ගාන කියන්න කියලා කියනවා. එහෙනම් මේකේ පළවෙනි එක නම් අපි පටන් ගත්තොත් කෙවෙනි එක නම් කරන්න ඕනේ කවුද පුතා? netmin කෙවෙනි එක නම් කරලා නැහැ ඔයා. ඒක පළවෙනි එකේදී කීබෝඩ් කියලා හරියන්නේ ඒක අපි කියන්නේ PS2 කියලා. මේ port එක A
උදාහරණ තමයි keyboard. හරි? ඒ වගේ B එක USB port එක උදාහරණ තමයි අපිට ඕන මේ keyboard mouse printer නේ keyboard mouse printer scanner ඕන එකක් එන්න පුළුවන්. ඊට පස්සේ C කියලා කියන්නේ serial port. ඇත්තනම් පරණ පරිගණකවලදී තමයි මේ port එක අපිට දකින්න ලැබුණේ. එතකොට serial port එකට අදාළව උපකරණ ගැන අපි කතා කරොත් පුතේ serial port එක හරහා සම්බන්ධ වෙන ගොඩක් දේවල් තිබ්බා. old mouse පැරණි mouse ඊළඟට modem වගේම අපිට ගන්න පුළුවන් serial mouse කියලා. ඊට පස්සේ D කියලා කියන්නේ VGA port සම්බන්ධ වෙන්නේ බොහෝ විට monitor එහෙම නැත්නම් multimedia projector වගේව තමයි සම්බන්ධ වෙන්න ගන්නේ. G PS2 ම තමයි උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් mouse කියන එක. ඊට පස්සේ F අපි කියනවා network port. එහෙම නැත්නම් අපි කියනවා RJ45 port කියලා. උදාහරණයක් විදිහට මට ගන්න පුළුවන් අපි network cable එහෙම නැත්නම් router switch අන්න මේ වගේ උපකරණ සම්බන්ධ වෙනවා කියලා ගන්න පුළුවන්. E parallel port සමාන්තරගත ගෙවෙනී කියලා අපි කියනවා. මේකට උදාහරණ ගත්තොත් පැරණි මුද්‍රණ යන්ත්‍රවලදී printer වලදී තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මම කරුණු ටික ඔක්කොම දීලා තියෙන පොතේ කොහොමද ප්‍රශ්නයක් උදාහරණත් එක්ක තමයි දීලා තියෙන්නේ. netmin පුතා මේකේ port එක දාලා තියෙනවා. හැබැයි මේවල සම්බන්ධ වෙන උපකරණ කියලා නැහැ. මේ කියලා තියෙන සම්බන්ධ උපක්‍රමෙන් මගින් සඳහන් කරන්න කියලා. ඒක කරලා නැහැ පුතේ ඒක සටහන් කරගන්න. හිරුනි දුවගේ දුවගේ A හරි B හරි C හරි ශ්‍රේණිගත වීඩියෝ කැමෙනි E F G අකුර අමතක වෙලා තියෙන පුතේ G අය පාරක් දාගන්න සහ උදාහරණ ලියා ගන්න. උදාහරණ ලියාගෙන ඉවරලා පුතාලා ඉවර නම් මට කියන්න ඊළඟ එකට අපි යමු.